සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ සියලුම දෙනාට. අද අපි කරන්න යන්නේ probability කියන පාඩමේ අවසාන කොටස. probability කියන එකේ අවසාන පාඩම තමයි කරන්න යන්නේ. එතකොට මේක ඉතාමත් වැදගත්. අපි මේකදී කතා කරනවා රුක් සටහන් සහ බේයස් තියරම් ගැන. හරි. අපි බලමු මොකක්ද රුක් සටහනක් කියන්නේ කියලා. රුක් සටහනක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. එතකොට tree diagram කියලා කියනවා. tree diagram කියලා කියනවා මේකට. ඔයගොල්ලන්ට මම කියලා තියෙනවා සම්භාවිතාව සොයන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. සම්භාවිතාව සොයන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. අපිට සම්භාවිතාව ගණනය කරන්න පුළුවන් වෙන රූප සටහනකින්, ඒ වගේම කුලක විස්තරාත්මක කුලක වලින්, ඒ වගේම රූප සටහන් වලින් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දේවල් වලින් රූප සටහන් වලින් පුළුවන් අපිට සම්භාවිතාව හොයන්න. එතකොට අපිට මේ සම්භාවිතාව ගණනය කරගන්න පුළුවන්, ලේසියෙන් ගණනය කරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ රූප සටහන් නැත්නම් tree diagram කියලා කියන්නේ. හරිද? එතකොට මේ tree diagram වෙලාගන්නේ ඕගොල්ලෝ කරන පරීක්ෂණය. නැත්නම් random experiment එක කියලා කියන පරීක්ෂණය stages දෙකක් හෝ තුනක් තියෙනවා. stages දෙකක් හෝ තුනක් දක්වා විහිදෙනවා. එහෙම කිව්වම ඔයගොල්ලන්ට තේරෙන උදාහරණයක් විදියට ඔයාලා කාසියක් සහ සමබර ධාතු කැටයක් එකවර උඩ දානවා. කාසියක් සහ සමබර ධාතු කැටයක් එකවර උඩ දානවා. එතකොට ඔයගොල්ලන්ට කාසියෙන් ලැබීමේ ප්‍රතිඵලත් කාසියෙන් යම්කිසි ප්‍රතිඵලයක් එන්න පුළුවන්. ඒ වගේම සම්බර ධාතු කැටයෙන් යම්කිසි ප්‍රතිඵලයක් එන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාසියෙන් හෙඩ් ලැබුණා. සම්බර ධාතු කැටයෙන් අංක 6 ලැබුණා. හරිද? සම්බර ධාතු කැටයෙන් අංක 6 ලැබුණා. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන ස්ටේජස් දෙකක් තියෙනවා. එකක් ධාතු කැටයෙන් අංකයක් ලැබීම, අනිත් එක තමයි කාසියෙන් හෙඩ් හෝ ටේල් ලැබීම. හරිද? ඔයගොල්ලන්ට මේක ප්‍රශ්න කරනකොට මේක තේරෙයි කොහොමද මේකින් ගැටලු වලට උත්තර ලබා ගන්න කියලා. මේක ඉතාමත් ලේසි. යම්කිසි probability යම්කිසි සම්භාවිතා ගණනක් හදනකොට. හරිද? එතකොට අපි බලමු මේ example number 1 එක. example number 1 එක 3 boxes B1 B2 සහ B3 contain light bulbs. හරිද? එක boxes තුනක bulbs තියෙනවා. B1 B2 B3 කියලා boxes තුනක bulb තියෙනවා. පළවෙනි bulb එකේ පළවෙනි box එකේ bulb 10ක් අඩංගු වෙනවා. පළවෙනි box එකේ bulb 10ක් අඩංගු වෙනවා. ඒකෙන් 4ක් දෝෂ සහිතයි කියලා කියලා දෙන්න. එතකොට ඊළඟට කියනවා B2 කියන box එකේ bulb 6ක් තියෙනවා. එකක් දෝෂ සහිතයි කියනවා. ඊළඟට B3 කියන bulb භාජනයේ තියෙනවා box එකේ තියෙනවා bulb 8ක්. ඒකෙන් 3ක් defective. ඒ කියන්නේ දෝෂ සහිතයි. හරිද? A bulb is drawing at a random from one box. A bulb is drawing at a random from any one box. What is the probability that bulb is defective? මම මේ ගාන කලින් පාර්ට් එකේම කරලා ඇති රුක් සටහනක් නැතුව. ඒ කියන්නේ රුක් සටහනක් යොදා ගන්න නැතුව මම වෙන් රූප සටහනකින් වගේ මට මතකයි මම කරා. වෙන් රූප සටහනකින් කරා. දැන් අපි මේ ගාන හදන්න යන්නේ යොදාගෙන රුක් සටහනක් යොදාගෙන. හරිද? අපි මේක මේ විදිහට කරමු. ඕගොල්ලෝ ගාන ලියා ගන්න. එතකොට මම මේ ගාන මේ විදිහට සරල කරගත්තා. මේ තමයි B1 box එක. B1 box එක. මේක තමයි B2 box එක. මේක තමයි B3 box එක. හරිද? එතකොට මේ ගාන කියන විදිහට පළවෙනි box එකේ 10ක් තියෙනවා bulbs. දෙවෙනි box එකේ 6ක් තියෙනවා. තුන්වෙනි box එකේ 8ක් තියෙනවා. හරිද? එතකොට මම defective items ඒ කියන්නේ දෝෂ සහිත item D ලෙස D dash කියලා D dash ලෙස දෝෂ නොවන items වර්ග කරා. D dash කියන්නේ දෝෂ රහිත, D කියන්නේ දෝෂ සහිත. එතකොට මෙතනත් එහෙමයි. D dash කියන්නේ දෝෂ රහිත, දෝෂ සහිත. එතකොට පළවෙනි box එක බලමු. පළවෙනි box එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති defective item 4ක් තියෙනවා, හොඳ item 6ක් තියෙනවා. දෙවෙනි box එකේ B2 එකේ defective item 1යි, හොඳ ඒවා 5යි. හරිද? තුන්වෙනි එකේ defective item 3යි, හොඳ ඒවා 5යි. හරිද? එතකොට අපෙන් අහනවා ඔයාලා මේ boxes තුනෙන් එකක් randomly තෝරගත්තොත්. boxes තුනෙන් එකක් randomly තෝරගත්තොත් එහෙම ඒකේ ඒ item එක
ඩිෆෙක්ටිව් අයිටම් එකක් වීමේ සම්භාවිතාව කොච්චරද කියලා. කියන්නේ දෝෂ සහිත වීමේ සම්භාවිතාව. හරි පහසුයි. මම මේක රුක් සටහනකට ගොඩනගන්න. ඔයගොල්ලෝ දන්නේ රුක් සටහන කියන්නේ මොකක්ද කියලා මම කියලා දෙන්නම්. රුක් සටහනට ගොඩනගන්න. එතකොට මම මේක මකනවා. මේ කතාව මම රුක් සටහනකට ගොඩනගන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට බොක්සස් තුනක් තියෙනවා දැන්. බොක්සස් තුනක් තියෙනවා. ඒ බොක්සස් තුනේ වෙන වෙනම තමයි මේ බල්බ් සටහන් කරලා තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ අයිටම් එකක් තෝරගන්න නම් අපි ඉස්සෙල්ලා මොන බොක්ස් එකකින්ද මේ අයිටම් එක තෝරගන්නේ කියලා තීරණය කරන්න ඕන. හරිද? ඒක පළවෙනි ස්ටේජ්. අපි කලින්ම මේක කරන්න නම් රැන්ඩම් එක්ස්පෙරිමන්ට් එක කරන්න නම් අපි ඉස්සෙල්ලාම බොක්ස් එකක් තෝරගන්න. ඒක තමයි එතකොට පළවෙනි ස්ටේජ් එක. එතකොට මම කො ස්ටේජස් තියෙනකොට අපි යොදා ගන්න පුළුවන් අපිට රුක් සටහන් කියලා. එතකොට පළවෙනි ස්ටේජ් එක අපි මෙහෙම නම් කරමු. හරිද? B1 B2 බොක්ස් එක B3 බොක්ස් එක B3 බොක්ස් එක. හරිද? ඔන්න ඔහම පළවෙනි බොක්සස් තුන. අපි එතකොට මේ තුනෙන් එක බොක්ස් එකක් තෝරා ගන්න ඕනේ. මේ බොක්ස් තුනෙන් එක බොක්ස් එකක් තෝරා ගන්න. හරිද? මම මේක සම්භාවිතාව දැන් හදන්න යන්නේ. මම ඊළඟ ස්ටේජ් එකට යන්නම්. අපි තෝරගන්න බල්බ් එක ඩිෆෙක්ටිව් වෙන්නත් පුළුවන්. ඒ වගේම හොඳ අයිටම් එකක් වෙන්නත් පුළුවන්. එතකොට ඒක අපි සෙකන්ඩ් ස්ටේජ් එක විදිහට හදා ගන්නවා. මේ තෝරගන්නවා ඉස්සෙල්ලා මේ බල්බ් බොක්ස් එක ඒකේ අයිටම් එක ඩිෆෙක්ටිව් වෙන්නත් පුළුවන්. ඩිෆෙක්ටිව් නොවන්නත් පුළුවන්. ඩිෆෙක්ටිව් කියන එක අපි D ලෙස නම් කරා. D dash කියන එක ඩිෆෙක්ටිව් නොවීම කියලා මම වර්ග කරා. එතකොට D dash. හරිද? මේකෙත් එහෙමයි. තුන්වෙනි බොක්ස් එකේ D dash. මොකද හැම බොක්ස් එකේම හොඳ අයිටම්ස් තියෙනවා නරක අයිටම්ස් තියෙනවා. එතකොට අපි හොඳ අයිටම්ස් D ලෙස දැක්වුවොත් D dash කියලා නරක අයිටම්ස් ටික දැක්වුවා. ප්‍රශ්නයක් නැහැ. D dash කියන්නේ අංකුවලට අනිත් පැත්තනේ. හොඳ ඒවායි අනිත් පැත්ත නරක ඒවායි අනිත් පැත්ත හොඳ දේ. ඒකින්ද මම D dash කියලා නම් කරා. එතකොට ස්ටේජස් දෙකක් ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතනින් මේ කොටස එක ස්ටේජ් එකක්, මේ කොටස තවත් ස්ටේජ් එකක්. හරිද? මෙන්න මේමයි සම්භාවිත අපි ගන්නේ කරන්නේ. එතකොට අපි පළවෙනියෙන්ම තෝරගන්න ඕන එක බොක්ස් එකක්. එක බොක්ස් තුනකින් එකක් තෝරගන්නවා. එතකොට සම්භාවිතාව ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ගාව තියෙනවා බෝල තුනක්. බෝල තුනක් තියෙනවා. ටෙනිස් බෝල තුනක් තියෙනවා. ටෙනිස් බෝල තුනෙන් එකක් තෝරගන්නවා. එතකොට තෝරා ගන්නකොට තුනෙන් එකක් තෝරා ගන්නා සම්භාවිත එක බෝලයක් තෝරා ගැනීම සම්භාවිතාව කීයද? ඒ තුනෙන් එකයි. එක බෝලයක් ලබා ගැනීම සම්භාවිතාව තුනෙන් එකයි. එතකොට මෙතන අපි බොක්සස් තුනෙන් එකක් තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකින්ද මෙතන එක බොක්ස් එකක් ලැබීමේ සම්භාවිතාව තුනෙන් එකයි. මෙහෙම ලියනවා B2 බොක්ස් එක ලැබීමේ සම්භාවිතාව තුනෙන් එකයි. B3 බොක්ස් එක ලැබීමේ සම්භාවිතාව තුනෙන් එකයි. හරිද? සම්භාවිතාව ලියාගන්න. හරිද? එතකොට ඔයගොල්ලන්ට ගාන මතක ඇති. ගාන කියනවා B1 බොක්ස් එකේ බල්බ් 10ක් තියෙනවා. 10න් 4ක් ඩිෆෙක්ටිව්. 4ක් ඩිෆෙක්ටිව්. එතකොට ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීම. මේ B1 කියන එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව කීයද? 10න් 4යි. හරිද? 10න් 4යි. 10න් 4යි. ඒකින්ද අපි මෙතන ලියන සම්භාවිතාව 10න් 4යි. හරිද? 10න් 4යි D dash. එතකොට හොඳ ඒවා තියෙනවා ඒකේ 6ක්. හොඳ එකක් ලැබීමේ සම්භාවිතාව 10න් 6යි. හරිද? එතකොට ඕගොල්ලන්ට මම අලුත් දෙයක් කියලා දෙන්නම් මෙතනදී. මේ D කියන්නේ මේ 10න් 4 කියන්නේ මෙන්න මේ කතන්දරේ නේද? B1 D. Probability of D given B. B සිදු වෙලා ඇති විට D සිදුවීම. B සිදු වෙලා කියලා දන්නව නම් D සිදුවීම. මොකද අපි ඉස්සෙල්ලා මේකෙන් බල්බ් එකක් තෝරගෙන තමයි අපි මේක ඩිෆෙක්ටිව්ද නැත්තම් හොඳද කියලා තේරුම් ගන්න. එතකොට මේ සම්භාවිතාව 10න් 4 කියන්නේ මේ බොක්ස් එකෙන් තියෙන බල්බ් වලින් ඩිෆෙක්ටිව්ද නැත්තම් හොඳ බලන්නද කියලා කියන්නේ. 10න් 4 කියන්නේ B1 බල්බ් බොක්ස් එකෙන් නරක අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව. එතකොට 10න් 4. හරිද? ඊළඟට 10න් 6යි හොඳ අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව. B2 බොක්ස් එකේ මට මතක තිබුණා 6ක්. 6න් එකක් ඩිෆෙක්ටිව්. 6න්
අයින් කර ඩිෆෙක්ටිව්. එතකොට ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීම B2 එකකින් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන 6යි. හොඳ අයිටම් එකක් ලැබීම සම්භාවිතාව 9න් 5යි. හරිද? B3 බොක්ස් එකේ බල්බ් 8ක් තිබුණා. 8න් 3ක් ඩිෆෙක්ටිව්. 8න් 3ක් ඩිෆෙක්ටිව් සම්භාවිතාව 8න් 3යි. හොඳ අයිටම් එකක් ලැබීම සම්භාවිතාව 8න් 5යි. හරිද? ඔන්න අපි රුක් සටහන ගොඩනගලා ඉවරයි. රුක් සටහන ගොඩනගලා ඉවරයි. ඊළඟට අපෙන් අහන්නේ හොඳ අයිටම් එකක් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව කොහොමද? ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව. එතකොට ඔයාට ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් මෙතන ඔයගොල්ලන්ට පේනවා. B1 box එකකින් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන්. B2 එකකින් ඩිෆෙක්ටිව් අයිටම් එකක් වෙන්න පුළුවන්. B3 box එකකින් ඩිෆෙක්ටිව් අයිටම් එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි යොදා ගන්න ඕන මෙන්න මේ තුනේ සම්භාවිතාව. ඔයගොල්ලන්ට අහන්නේ මොන box එකකින් හරි ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්නේ. එතකොට අපිට box එක දාන්නේ අපිට අහන්නේ ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබීමේ සම්භාවිතාව. එතකොට අපිට ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. D මෙතන ඩිෆෙක්ටිව් B1 එකකින් ඩිෆෙක්ටිව් එකක් ලැබෙන්න පුළුවන්. B2 එකකින් ඩිෆෙක්ටිව් එකක් ලැබෙන්න පුළුවන්. B3 එකකින් ඩිෆෙක්ටිව් එකක් ලැබෙන්න පුළුවන්. එතකොට මම කොහොමද මෙතන සම්භාවිතාව තියෙන්නේ? එතකොට අපිට හොයන්න වෙනවා B1 එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉන්නේ සම්භාවිතාව. B1 එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉන්නේ සම්භාවිතාව හොයන්න මේ 3න් එක ගුණ කරන්න ඕන. 3න් එක ගුණ කරන්න ඕන මෙතන 10න් 4න් 10න් 4න් 10න් 4න්. හරිද? මම ඒකට හේතුව කියලා දෙන්නම්. ඕගොල්ලෝ දන්නවා B1 එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙයිම නම් P B1 ඡේදන D. මම මේ ඇයි ಗುಣ කරන්න කියන එක තමයි මම මේ කියලා දෙන්න හදන්නේ. හරිද? B1 ඡේදන D තමයි මෙතන. එතකොට දෙකක්ම එකවර සිදුවීමනේ. B1 එකකින් වෙන්නත් ඕන ඩිෆෙක්ටිව් අයිටම් එකක් තියෙන්නත් වෙන්නත් ඕන. එතකොට මම B1 ඡේදන D කියලා ගත්තම් හරි. හරිද? එතකොට ඕගොල්ලන්ට මතක ඇති මල්ටිප්ලිකේෂන් රූල් එක. මල්ටිප්ලිකේෂන් රූල් එක මම කියලා දුන්නා. අපිට මේක ලියන්න පුළුවන් P B1 ගුණ කිරීම P D given B1 කියලා. මල්ටිප්ලිකේෂන් රූල් එක නම් B1 ගුණ කිරීම P D given B1 කියලා ලියන්න පුළුවන්. මල්ටිප්ලිකේෂන් රූල් එක මම කියලා දුන්නා. මතක ඇති කියලා මම හිතනවා B1 ගුණ කිරීම P given P වරහන් D given B1 කියලා ලියන්න පුළුවන්. එතකොට මම කිව්වා මේ 10න් 4 කියන්නේ මොකක්ද? 10න් 4 කියන්නේ P D given B කියලා මම ඊට කලින් කියලා දුන්නා. P D given කියන්නේ B කියන්නේ 10න් 4 කියලා කියලා දුන්නා. ඊට පස්සේ අපි මේ P B ඡේදන D සොයන්න නම් P B1 ගුණ කරන්න ඕන. P B1 කියන්නේ 1න් 3 3න් 1 ගුණ කිරීම P D given B1 කියන්නේ මොකද්ද? P D given B1 කියන එකේ තේරුම තමයි B1 box එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉමේ සම්භාවිතාව. B1 box එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉමේ සම්භාවිතාව. ඒ සම්භාවිතාව කීයද? 10න් 4. 10න් 4. ඒක නින්ද තමයි අපි මේ 3න් එක 10න් 4ෙන් ගුණ කරන්නේ. ඒක ඇතුළේ තියෙන ලොජික් එක තමයි මම කියලා දුන්නේ. හරිද? එතකොට අපි පළවෙනි එන්න පුළුවන් පළවෙනි ක්‍රමයෙන් සොයාගත්තා. එන්න පුළුවන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉමේ සම්භාවිතාව පළවෙනි ක්‍රමය. ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. B1 box එකෙන් ලැබෙන්න පුළුවන්, B2 box එකෙන් ලැබෙන්න පුළුවන්, B3 box එකෙන් ලැබෙන්න පුළුවන්. එතකොට මම පළවෙනි ක්‍රමයෙන් හැදුවා. හරිද? මම මේ කියලා දුන්නේ ඒක ඇතුළේ තියෙන ලොජික් එක මොකක්ද කියලා. හරිනේ? ඒ වගේම අපි දෙවන box එකෙන් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉමේ සම්භාවිතාව ගමු. 3න් 1 ගුණ කිරීම 6න් 1. 3න් 1 ගුණ කිරීම 6න් 1. හරිනේ? 3න් 1 ගුණ කිරීම 6න් 1. මෙතන 30න් 4යි උත්තරේ. මෙතන 18න් 1යි. 18න් 1යි. හරිද? මේ දෙකුණ. එතකොට B3 box එකේ ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉමේ සම්භාවිතාව බලමු. 3න් 1 ගුණ කිරීම 8න් 3. 3න් 1 ගුණ කිරීම 8න් 3. උත්තරේ 24න් 3යි. හරිද? 24න් 3යි. ඊට අපිට ලැබිච්ච උත්තර තුන මොකද්ද? 30න් 4, 18න් 1, 24න් 3. හරිද? අපිට ඩිෆෙක්ටිව් අයිටම් එකක් ඉන්නේ සම්භාවිතාව සොයන්න පුළුවන් මෙන්න මේ 3. 24න් 3,
18න් 1 ඒ වගේම 30න් 4 කියන භාග සංඛ්‍යා තුන එකතු කරාම ඩිෆෙක්ටිව් අයිටම් එකක් කීමේ සම්භාවිතාව සොයා ගන්න පුළුවන්. මෙන්න මෙහිමයි අපි රුක්සටහන් යොදාගෙන ගැටලුවක් විසඳන්න. ස්ටේජස් තියෙනවා. මේ ක්‍රමෙන්ම ඕනේ මේ ගානම මම කලින් ටෝටල් ප්‍රොබබිලිටි ලෝ එක යොදාගෙන හදලා තියෙනවා. එතකොට මේ ගාන රුක්සටහන් වලින් හදන්න පුළුවන්, ටෝටල් ප්‍රොබබිලිටි ලෝ එකෙන් හදන්න පුළුවන්. ඔයගොල්ලෝ තේරෙනවා සම්භාවිතාව කියන දේ අපිට වෙනස් ක්‍රම වලින් හදන්න පුළුවන් කියලා. එතකොට ඔයගොල්ලෝ එකතු කරලා බලන්න 30න් 4 18න් 1 24න් 3 එකතු කරලා බලන්න උත්තරේ කීයක් එනවද කියලා. ඒක තමයි උත්තරේ. අපි බලමු උත්තරේ මොකක්ද කියලා. හරි අපි උත්තරේ බලමු කීයද කියලා. එතකොට මෙන්න මේ ගාන තමයි මම කරේ. මේ පිටිපස්ස හදලා තියෙන මේ ගාන. එතකොට මෙන්න මේ විදිහට තමයි ගාන මම රුක්සටහන හැදුවේ. රුක්සටහනත් මේ විදිහට තමයි හදලා තියෙන්නේ. 3න් 1 මම මේ ගාන විස්තර කරා. කලින් විස්තර මායිමත් විස්තර කරන්න යන්නේ නැහැ. ඩිෆෙක්ටිව් අයිටම් එකක් වීම non defective මෙතන ND කියලා හඳුන්වලා තියෙන මම D dash කියලා දාගත්තු එක. හරි අපි බලමු උත්තරේ කීයද කියලා. එතකොට මම කිව්වා මෙන්න මේ D මේක එක විදියක් ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන් මෙන්න මේ රුක්සටහන හරහා. මෙන්න මේ B2 box එකෙන් ලැබෙන්න පුළුවන් ඩිෆෙක්ටිව් අයිටම් එක. B3 කියන්නේ ඩිෆෙක්ටිව් අයිටම් එකක් ලැබෙන්න පුළුවන් මෙන්න මේ මාර්ගය. එතකොට මෙන්න මේ රුක්සටහන් වල මෙන්න මේ සම්භාවිතාව ගුණ කරාම අපිට මෙන්න මේ විදියට ලබා ගන්න පුළුවන් මම කියලා දීපු විදියට ප්‍රශ්නයක් නෑ. ඒතර උත්තරය ඇවිල්ලා තියෙනවා මම කියපු විදිහට 30න් 4 18න් 1 24න් 3 එකතු කරාම 360න් 113 කියලා. හරිද? අපි යමු ඉස්සරහට. ඊළඟට තව ගානක් තියෙනවා මෙන්න මේ ගාන බලමු. A coin weighted so that a coin එකක් weighted වෙලා කියන්නේ. ඒ කියන්නේ සමබර ධාතු කැටයක් නෙවෙයි. ඒක යම්කිසි සමබර ධාතු කැටයක් නෙවෙයි. එක පැත්තකට බරයි. ඒ කියන්නේ හෙඩ් ලැබෙන්න, කියන්නේ අගය ලැබෙන්න පොඩි බර තැබීමක් තියෙනවා. අගය ලැබීම පොඩි බර තැබීමක් තියෙනවා අගය ලැබෙන්න. හෙඩ් ලැබීමේ සම්භාවිතාව 3න් 2යි. ටේල් ලැබීමේ සම්භාවිතාව 3න් 1යි. හරිද? ඒ coin එක උඩ දැම්මම කියන්නේ toss කරාම. If heads appear, then number is selected random from 9 to 1. Hariද? If tail appears, then number is selected at a random from 1 to 5. හරිද? එතකොට මේක කියනවා ඔයා toss එක coin එක toss කරාම head ලැබෙනවා නම් ඔයා 1 සිට 9 දක්වා අංක වලින් එකක් තෝරගන්න. හරිද? හොඳට හිතන්න. පළවෙනි ස්ටේජ් එක තමයි ඔයා කාසිය උඩ දැමීම. කාසිය උඩ දැම්මම හෙඩ් ලැබෙන්න පුළුවන්, ටේල් ලැබෙන්නත් පුළුවන්. එතකොට හෙඩ් ලැබෙන සම්භාවිතාව 3න් 2යි. ටේල් ලැබීමේ සම්භාවිතාව 3න් 1යි. එතකොට හෙඩ් ලැබුණොත් එහෙම කාසියෙන් හෙඩ් ලැබුණොත් එහෙම ඔයා 1 සිට 9 දක්වා අංක වලින් එකක් තෝරගන්න. හෙඩ් ලැබුණොත්. හැබැයි ටේල් ලැබුණොත් එහෙම ඔයා තෝරගන්නේ 1 සිට 5 දක්වා අංක වලින් එකක් පමණයි. හරිද? ඊට අපිට කියනවා find the probability p that an even number is selected. ඔයා ඉරට්ටේ සංඛ්‍යාවක් තෝරා ගැනීමේ සම්භාවිතාව කොපමණද? එයාලා කියන්නේ head එකෙන්ද tail එකෙන්ද කියලා මොකින්ද කියලා අපිට කියන්නේ. අපිට කියනවා එයා even number එකක් ඉරට්ටේ සංඛ්‍යාවක් තෝරා ගැනීමේ සම්භාවිතාව කොපමණද කියලා. හරිද? අපි මේ ගාන හදමු බෝඩ් එකේ. හරි මම මේ ගානට අදාළව රුක්සටහනක් ගොඩනගා ගත්තා. මම මේක පැහැදිලි කරන්න රුක්සටහන කොහොමද එන්නේ කියලා. පළවෙනි ස්ටේජ් එක තමයි ඔයා හෙඩ් එකක් හෝ ටේල් එකක් තෝරා ගැනීම. කියන්නේ කාසිය උඩ දාලා හෙඩ් හෝ ටේල් ලැබෙන. එතකොට මේ ගානම කියනවා හෙඩ් ලැබීමේ සම්භාවිතාව 3න් 2යි කියලා. හෙඩ් ලැබීමේ සම්භාවිතාව 3න් 2යි කියලා. ටේල් ලැබීමේ සම්භාවිතාව 3න් 1යි. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ ගාන ස්ටේජස් දෙකක් තියෙනවා. එකක් තමයි even හරි odd number එකක් හරි ලැබීම. පළවෙනි ස්ටේජ් එක තමයි head or tail ලැබීම. මොකද අපි head or tail ඉස්සරහට ගත්තේ ඒ ගානෙම කියනවා
එයාට හෙඩ් ලැබුණොත් එහෙම එයා 1 සිට 9 දක්වා අංක 1 සිට 9 දක්වා අංක වලින් එකක් තෝරගන්න. ඒකින්ද අපිට පළවෙනිම ස්ටේජ් එක ගන්න වෙන්නේ හෙඩ් or tail. හරිද? දෙවෙනි ස්ටේජ් එකේදී අපිට තෝරගන්න තියෙන්නේ යම්කිසි අගය පරාසකින්. කියන්නේ tail ලැබුණොත් එහෙම 1 සිට 5 දක්වා අංක වලින් එකක් තෝරගන්න ඕනේ එයා. හෙඩ් ලැබුණොත් එහෙම එයා 1 සිට 9 දක්වා අංක වලින් එකක් තෝරගන්න. හැබැයි අපෙන් අහන්නේ ඒක නෙවෙයි. අපෙන් අහන්නේ එයා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය. එතකොට අපිට දෙවෙනි ස්ටේජ් එක බෙදන්න පුළුවන් පියවර කිහිපයකට. එක්කෝ ඉරට්ට සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් නැත්නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. අපි බලමු හෙඩ් ලැබුණොත්. අපිට කාසිය උඩ දැම්මම අපිට හෙඩ් ලැබෙනවා. හරිද? අපිට කාසිය ලැබුණම කාසිය වටනම හෙඩ් ලබා ගන්න. හෙඩ් වැටුනම අපි 1 සිට 9 දක්වා අංක වලින් එකක් තෝරගන්නවා. 1 සිට 9 දක්වා අංක වලින් ඉරට්ටේ සංඛ්‍යා 4ක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ ගණන් කරලා බලන්න ඉරට්ටේ සංඛ්‍යා 2 4 6 8. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය එතකොට කීයද? ඉලක්කම් 9ක් තියෙනවා. එතනින් 4ක් ඉරට්ටේ සංඛ්‍යාව. එතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය 4 බෙදීම 9 නැත්නම් 9න් 4. ඊට පස්සේ ඉරට්ටේ සංඛ්‍යාව නොවන සංඛ්‍යා කොච්චරද තියෙද? කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා 5ක්. 9න් 5ක් ඔත්තේ සංඛ්‍යා තියෙනවා 1 3 5 7 9. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යා. හරි. අපිට ටේල් ලැබෙනවා. ටේල් ලැබුණම අපි 1 සිට 5 දක්වා අංක වලින් එකක් විතර තෝරගන්න. එතකොට 1 සිට 5 දක්වා අංක ඇතුලේ තියෙනවා ඉරට්ටේ සංඛ්‍යා දෙකක්. 2 සහ 4 කියන ඉරට්ටේ සංඛ්‍යා දෙක. හරිද? ඊළඟට අපිට ඔත්තේ සංඛ්‍යා එතන තියෙනවා 3ක්. හරිද? තේරුණානේ? එතකොට අපිට අපෙන් අහන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. අපිට කියන්නේ ටේල්ද හෙඩ්ද කියලා. අපිට ටේල්ද හෙඩ් වලින් ටේල් ලැබිලා හෙඩ් ලැබිලා කියලා අපිට කතන්දර කියන්නේ. අපෙන් කෙලින් අහන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය. ඒතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් ක්‍රමය තමයි හෙඩ් ලැබිලා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. ටේල් වැටිලා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන්. හරි සරලයි. ඉස්සෙල්ලා ක්‍රමවේදයෙන් යන්නේ ಗುಣ කරන්න 3න් 2 ගුණ කරන්න සමාවෙන්න 3න් 2 ගුණ කරන්න 9න් 4න් 3න් 2 ගුණ කරන්න 9න් 4න් 3න් 2 ගුණ කරන්න 4න් 9න් 4න් ටේල් ලැබිලා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙන්න පුළුවන් 3න් 1 ගුණ කරන්න 5න් 2 3න් 1 ගුණ කරන්න 5න් 2 එන උත්තරේ 27න් 8යි 15න් 3යි. මේ දෙක එකතු කරන්න 15න් 3 සහ 8න් 27 එකතු කරන්න එන උත්තරේ තමයි ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය. එතකොට අපිට රුක් සටහන් වලින් තව අහන්න පුළුවන් ප්‍රශ්නයක් මම ඔබට කියලා දෙන්නම්. අපිට අහන්න පුළුවන් සිරස ලැබුණා නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කීමේ සම්භාව්‍යතාව කොපමණද? හරිද? සිරස ලැබිලා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාව මෙන්න P ඡේදන E. එතකොට මේ දෙක ගුණ කරලා මෙන්න උත්තරේ 8න් 27. අපෙන් අහන්න පුළුවන් සිරස ලැබුණේ නම් කාසි උඩ දාලා සිරස ලැබීම නම් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය 3න් 2 ගුණ කරන්න 5න් 9. මේ අහන්න පුළුවන් ප්‍රශ්න. හරිද? අපෙන් අහන්න පුළුවන් ටේල් ලැබුණේ නම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය 3න් 1 ගුණ කරන්න 5න් 2. උත්තරේ ඒක තමයි. තව අහන්න පුළුවන් අපිට අගේ ටේල් ලැබිලා අපිට ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාව්‍යතාවය 3න් 1 ගුණ කරන්න 5න් 3. මේ වගේ ප්‍රශ්න තමයි අහන්න පුළුවන් අපෙන්. එතකොට හරිම සරලයි මේ රුක් සටහනක් යොදාගන්න. ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන ගාන දුන්නම රුක් සටහනින්ද වේල් රුක සටහනින්ද ටෝටල් ප්‍රොබබිලිටි වලද මොකෙන්ද මේක හදන්නේ කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන. හරිද? එතකොට ඒක අනිවාර්යයි. අපි බලමු ඉස්සරහට අපිට තව කතා කරන්න තියෙන්නේ මොනවද කියලා. හරිද? එතකොට අපි මේ ගානේ උත්තරේ බලමු කීයද කියලා. හරිද? එතකොට උත්තරේ ඇවිල්ලා තියෙනවා මෙන්න මේ මම අඳපු රුක් සටහන තමයි මෙතනක් තියෙන්නේ.
3න් 2 3න් 1 ඒ විදිහට රුක් සටහන මම එතකොට රුක් සටහන තමයි තියෙන්නේ. එතකොට මම කිව්වා ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම නම් මෙන්න මේ දෙක ගුණ කරන්න ඕනේ. මේ දෙක ගුණ කරලා මෙතන උත්තරය ගන්න ඕන. මේ දෙකත් ගුණ කරලා උත්තරය ගන්න ඕනේ. ඒන උත්තර දෙක එකතු කරන්න ඕන. එතකොට මේ කරලා තියෙන දේ තමයි 3න් 2 ගුණ කිරීම 4න් 9 කියන්නේ 3න් 2 ගුණ කිරීම 4න් 9 කියන්නේ මෙන්න මෙතනින් ආපු උත්තරේ. 3න් 1 ගුණ කිරීම 5න් 2 කියන්නේ 3න් 1 ගුණ කිරීම 5න් 2 කියන්නේ මෙන්න මේ රේඛාවේ මේ රුක් සටහනේ මේ අතු දෙකෙන් එන උත්තර මේවට කියන්නේ රුක් සටහනේ අතු කියලා. හරිද? එතකොට උත්තරය වෙලා තියෙනවා 135න් 58. හරිද? හරි. එතකොට ඊටමත් වැදගත් අනිවාර්යෙන් ප්‍රශ්න අහන දැනකට තමයි අපි යමු වෙන හදන්නේ. මෙතන කියලා දෙන conditional probability takes into account information about the occurrence of one event to predict the probability of another event. ඔයගොල්ලෝ මේක තේරෙන්නේ නැහැ. මම මේක ඊටම සරල විදිහකට කියලා දෙන්නම්. හරිද? ඊටම සරල විදිහකට කියලා දෙන්නම්. හරි. හරිද? එතකොට මම කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට බේස් තියරම් එක. බේස් තියරම් එක මේක conditional probability එක්ක සම්බන්ධයි. කලින් පාර්ට් වලදී මම conditional probability කියලා දීලා conditional probability එක්ක සම්බන්ධයි. ඒ වගේම total probability වලට යම් කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒකින්ද මේක ඉතාමත් දෙකක් මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් අහලා තියෙනවා. බලමු අපි කොහොමද. ඔයගොල්ලෝ හිතන්න total probability law එක මතක තියාගන්න. total probability law එක මතක තියාගන්න. ඔයගොල්ලන්ට ඒකෙදි කිව්වා mutually exclusive සහ collective to exhaustive events තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අපි හිතමු මේක A1, A2, A3 කියලා සිද්ධි තුනක් වෙනවා. එතකොට මේකේ mutually exclusive කියන්නේ කිසිම ඡේදනයක් නැහැ. මේ එකිනෙකට සිද්ධි තුන ඡේදනය වෙලක් නැහැ. හැබැයි මේ තුනේ මේලය නියදී අවකාශයට සමාන. නියදී අවකාශ කියන්නේ මේ කොටුව. හරිද? එතකොට අපි total probability law එකේදී කතා කරා මේ සිද්ධි තුන ආවරණය වෙන පරිදි තවත් සිද්ධියක් වුණා. මේ සිද්ධි තුන ආවරණය පරිදි තවත් සිද්ධියක් වුණොත් B කියලා මේ සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව මේ B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව තමයි අපි total probability law එකෙන් ඉගෙන ගත්තේ. හරිද? total probability law එකෙන් ඉගෙන ගත්තේ. හරිද? එතකොට අපි total probability law එකෙන් ඉගෙන ගත්තේ A කියන සිද්ධියක් සිදු වෙලා තියෙනකොට ඒ කියන්නේ P A කියන සිද්ධිය සිදු වෙලා ඇතයි B ඇති විට B සිදුවීමේ සම්භාවිතාව. හරිද? A සිද්ධිය සිදු වී ඇත A කියන සිද්ධියක් සිදු වී ඇත තියෙනකොට B සිදුවීමේ සම්බන්ධයි. ඒ කියන්නේ B given A. හරිද? කොහොමද තේරුණා? එතකොට මේ B given මේ B සිද්ධිය අපි total probability law එකේදී හෙව්වේ මෙන්න මේ එකිනෙක කොටස. මේ එකිනෙක කොටසේ සම්භාවිතාව. මේ එකිනෙක කොටසේ සම්භාවිතාව තමයි සෙව්වේ. එකිනෙක කොටසේ සම්භාවිතාව තමයි සෙව්වේ. එතකොට මේ එකිනෙක කොටස මම කිව්වා මම total probability law එක කොට මතක් කරන්නේ P A1 ඡේදන B. මේ කොටස P A2 ඡේදන B. මේ කොටස P A3 ඡේදන B. හරිද? මෙන්න මේ කොටස් තුන එකතු කරාම තමයි මේ B කියන එකේ උත්තරය සරලව කියනවා. හරිද? හැබැයි අපෙන් මේ බේස් තියරම් එකේදී අපි මේක හොයන්නේ මේකේ අනිත් පැත්ත. මේක අනිත් පැත්ත. P A given B. A කියන්නේ මොකක්ද තේරුම? P A given B කියන එකේ තේරුම තමයි B කියන සිද්ධිය සිදු වෙලා ඇති විටක ඒ සිදුවීමේ සම්භාවිතාව. අපි total probability law එකෙන් ඉන්නේ මොකද්ද? A කියන සිද්ධිය සිදු වෙලා ඇති විට B කියන සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව. හරිද? අපි මේ බේස් තියරම් එකෙන් හොයන්නේ B කියන සිද්ධිය සිදු වෙලා ඇති විට ඒ සිදුවීමේ සම්භාවිතාව. පටලවා ගන්න එපා මේ total probability law
total මේ Bayes theorem හරිද මෙන්න මේක තමයි සම්පූර්ණ කතන්දරේ හරිද අපිට ගානේ අහනවා ගානේ අහනකොට අපි බලා ගන්න ඕනේ මේක total probability lawද අපි ඒක බලන්නේ කොහොමද ඒ ගානේ දීලා තියෙනවා නම් A සිදු වෙලා ඇති විට B සිදුවීමේ සම්භාවිතාව කියලා total probability law ගානේ දීලා තියෙනවා නම් B කියන සිද්ධිය සිදු වෙලා ඇති විට A සිදුවීමේ සම්භාවිතාව සොයන්න කියලා එතකොට ඒක Bayes theorem මෙන්න මේක තමයි concept එක සම්පූර්ණ concept එක හරිද දැන් අපි මේක මේ ගාන හදන සූත්‍රය ව්‍යුත්පන්න කරමු මේ ගාන හදන සූත්‍රය ව්‍යුත්පන්න කරමු හරිද හරි ඔයගොල්ලෝ මේක සටහන් කරගන්න හරි එතකොට Bayes theorem එකෙන් අපි කතා කරන්නේ PB given PA given B එතකොට මේක අපි සූත්‍රය හදන හැටි තමයි ඔයගොල්ලෝ කියලා දෙන්න යන්නේ එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ වෙන රූප සටහන ගැහුවම මේ වගේ ඡේදනයක් එනවා එතකොට මේ ඡේදනය අපි යොදා ගන්න ඕනේ conditional probability එකට එතකොට මෙන්න මේ කාරණාව ඔයගොල්ලෝ තියාගන්න A සහ B ඡේදනය වෙලා තියෙනවා කියලා හරිද එතකොට ඊළඟ දේ තමයි අපි දැන් මේ සූත්‍රය මෙන්න මේක කොහොම හරි ලබා ගන්න යන්නේ මෙන්න මේ හොයන හැටි තමයි මම මේ කියලා දෙන්න යන්නේ අපි බලමු මේ හරිද probability of B probability of B given A given B probability of A given B අපිට මේක ලියන්න පුළුවන් P A ඡේදන B බෙදීම PB කියලා. හරිද? P A ඡේදන B බෙදීම PB කියලා. හරිද? ඊළඟට අපිට මේක ලියන්න පුළුවන් P A ඡේදන B ලියන්න පුළුවන් multiplication rule එක අනුව multiplication rule එක මම කියලා දුන්නානේ ඔයගොල්ලන්ට කලින් multiplication rule එක අනුව P B given PB ගුණ කිරීම PB ගුණ කිරීම PA given B PA given B දැන් ඉන්න ඔයගොල්ලෝ එක පේන්නේ නැතුව ඇති අපිට එතකොට මේ PA ඡේදන B යන පුළුවන් PA ඡේදන B P B ගුණ කිරීම PB given A හරිද මෙහෙම ලියන්න පුළුවන් එතකොට බෙදීම PB මම මේක ආපහු හිට කියලා දෙන්නම් මෙන්න මේක පොඩ්ඩක් ආපහු හිට කියලා දෙන්න ආයෙමත් ඔයගොල්ලෝ මතක නැත්නම් PB ගුණ කිරීම A given B හිතන්න P A given B PA given B සමානයි PA ඡේදන B A ඡේදන B බෙදීම PB නේ හරිද PA ඡේදන B සමානයි එතකොට අපි මේකේ හරස් ගුණිතය දැම්මොත් එහෙම P A ඡේදන B සමානයි PB ගුණ කිරීම P A given B හරිද එතකොට මෙන්න මේ කොටස නේද මෙතනට ඇවිල්ලා තියෙන්නේ බලන්න PB ගුණ කිරීම PA given B එතකොට PA ඡේදන B සමානයි PB ගුණ කිරීම PA given B වලට එතකොට අපිට මෙහෙම වල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මම මේක ලියපු හැටි තමයි මම ඔයාලට කියලා දුන්නේ නැත්නම් ඔයාලට අමතක ඇති මල්ටිප්ලිකේෂන් රූල් එක හරිද ඒ වගේම අපිට P B given A PB given A ලියන්න පුළුවන් මේ විදිහට P A ඡේදන B සමානයි P A කියලා. හරිද? එතකොට අපිට ඒ වගේම මේ PA ඡේදන B ලියන්න පුළුවන් P A ගුණ කිරීම P B given A PB given A බෙදීම PA හරිද මොකද මල්ටිප්ලිකේෂන් රූල් එක අනුව
PA ඡේදන B සමානයි PA ගුණ කිරීම PB given A. හරිනේ. ඒක තේරුණාද? හරිද? එතකොට ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ සිද්ධි දෙකකින් මේ PB given A වුණත් එකයි PB given A වුණත් එකයි මේ ඡේදන දෙක. මේ ඡේදනය සහ මේ ඡේදනය සමානයි. මොකද එකම සිද්ධි දෙකනේ. අපි යොදාගන්නේ මෙන්න මේ වගේ සිද්ධි දෙකේ මෙන්න මේ ඡේදනය කියන්නේ. එතකොට ඡේදනයගේ PB given වුණා A වුණත් PA given B වුණත් වෙනස් වෙන්නේ නැහැ. මේ උඩාගේ වෙනස් වෙන්නේ නැහැනේ. PA given B සවනකොට යොදාගන්න PA ඡේදන B මයි PB given A සවනකොට යොදාගන්න PA ඡේදන B. එතකොට මේ දෙක සමානයි. හරි. වෙනස් වෙන්නේ මෙන්න මේ කියන දෙක විතරයි. PA given B සවනකොට වෙනස් වෙන්නේ PB යට ගන්න PB given A සවනකොට අපි ගන්න P යට ගන්න PA. එතකොට එතනින් තමයි මේ PB given A වලයි PA given B වලයි PB given A වලයි ඇති වෙනස. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් PA ඡේදන B සමානයි PA ඡේදන B. හරිද? මෙහෙම කරමු. මෙහෙම කියන්නකෝ. ඔන්න අපි හොයලා බලනවා මම කිව්වා PA ඡේදන B සමානයි PA ගුණ කිරීම PB given A. හරිද? PA ඡේදන B සමානයි PB අපිට PA ඡේදන B කියන්න පුළුවන් PB ගුණ කිරීම PA given B කියලා කියන්න පුළුවන්. නැත්නම් PA ගුණ කිරීම PB given A කියලා කියන්න පුළුවන්. හරිද? මම ඔන්න පෙන්නවා A ඡේදන B. එතකොට මේ දෙක සමානයි. ඔයගොල්ලෝ තේරුණා? එකම ඡේදනය තමයි මේ දෙකම යොදාගන්නේ. A ඡේදනය ලියන්න පුළුවන් මේ ඡේදනය ලියන්න පුළුවන් මේ ක්‍රමයට, මේ ඡේදනය ලියන්න පුළුවන් මේ ක්‍රමයට. ඊයින්ද මේ දෙක සමානයි. හරිද? තේරෙනවනේ මේ දෙක සමානයි. හරිද? මම කරනවා ඔයගොල්ලෝ මේක ලියා ගන්න. හරිද? එතකොට P B given A යොදාගන්න A සොයනකොට යොදාගන්න PA ඡේදන B මයි P B given PA given B සොයනකොට යොදාගන්න ඡේදනය. හරිද? 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 මේකනේ ඇත්ත කතන්දරේ. PA given B සොයනකොට PA ඡේදන B දාගන්න PA given B යොදාගන්නකොට අපසරනකොට PA ඡේදන B දාගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ඡේදන දෙක සමානයි. තරම එකම ඡේදනයනේ තියෙන්නේ. එක ඡේදනයනේ තියෙන්නේ. ඒ ඡේදන දෙක සමාන වෙන්න බෑ. ඒතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා හදාගත්තා වගේ අපි ඉස්සෙල්ලා මම කිව්වා මේ PB given A යොදා ගන්නකොට PA ඡේදන B සමානයි PB given A ගුණ කිරීම PA. හරිද? එතකොට මේක සමාන වෙනවා PA given B ගුණ කිරීම PB වලට. මොකද මම ඉස්සර සාධනය කරලා පෙන්නුවා. හරිද? සාධනය කරලා පෙන්නුවා. මම ඉස්සර කිව්වා A ඡේදන B ලියන්න පුළුවන් මේ විදිහට, මේ ඡේදන B මේ විදිහට ලියන්න පුළුවන්. හරි. එකම එක ඡේදනය අපිට වැඩි දෙකක ලියන්න පුළුවන්. මේ ඡේදන හොයන්න පුළුවන් මේ ක්‍රමයට. මේ ක්‍රමයටත් හොයන්න පුළුවන්. ඒතකොට ඒ දෙක සමානයි. හරිද? මම මෙන්න මේ අපි තාමත් ඉන්නේ මෙන්න මේ PAI given B සොයන ක්‍රොස් තැන. හරිද? එතකොට මට පුළුවන් මෙන්න මේ මට පුළුවන් PB ගෙන් දෙපැත්තම බෙදන්න. PB ගෙන් දෙපැත්තම බෙදන්න. එතකොට මේ පැත්ත ඉතුරුනවා PA given B. එතකොට මේ පැත්ත ඉතුරු වෙනවා PB given A ගුණ කිරීම PA ගුණ කිරීම PB. බලන්න මෙන්න මේකයි සමානයි. එතකොට බේස් තියරකේ සූත්‍රය තමයි මේ. හරිද? බේස් තියරකේ සූත්‍රය තමයි සොයන්නේ. අපි බේස් තියරක කියන්නේ B කියන සිද්ධිය සිදු වෙලා ඇති විට A සෙවීම නම් මෙන්න PA given B වල සූත්‍රය PB given A ගුණ කිරීම PA බෙදීම PB. ඔයගොල්ලන්ට මෙතනට එනකම් මතක නැත්තම්, ඒ කියන්නේ මම සූත්‍රය විඋත්පන්න කරපු හැටි මතක නැත්තම් ඔයගොල්ලෝ මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න බේස් තියරි එකට. හැබැයි concept එක මතක තියාගන්න PB given A PB given A.
අපි total probability එක කිව්වේ P B given A. හරිද? මෙන්න මේකයි Bayes theory එකේ concept එක. ඉතාමත් වැදගත්. ඒකින්ද ඔයගොල්ලෝ මේක හොඳින් බලා ගන්න. හරි. අපි මේකෙන් ගානක් හදමු. හරි. හරි. එතකොට මේවා දැන් නෑ. ඔයගොල්ලන්ට මම කියලා දුන්නා මොකද්ද Bayes theorem එක කියන්නේ කියලා. මේ ගාන හදපු ඇටි මම කියලා දීපු දේ තමයි මෙතන තියෙන්නේ. P B given A ලියන්න පුළුවන් PA ඡේදන B බෙදින් PA. එතකොට PA ඡේදන B අපිට ලියන්න පුළුවන් multiplication rule එක අනුව මේ PA ඡේදන B යුක්ත කරොත් එහෙම PA ගුණ කිරීම PB given A කියලා. PA ඡේදන B ලියන්න පුළුවන් PBA ගුණ කිරීම PB given A කියලා. මම කියලා දීපු එකමයි මෙතන තියෙන්නේ. එතකොට PB given A PA ඡේදන B බෙදින් PB කියලා ලියන්න පුළුවන්. එතකොට මේ PA ඡේදන B අපිට ලියන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේක අපි හරස් ගුණිතය ගත්තම PA ඡේදන B ඉතුරු වෙනවා PB ගුණ කිරීම PA given B. එතකොට යම්කිසි ගණනක් හදනකොට PB given A හදනකොටයි PA given B හදනකොට එකම ඡේදනය අපි යොදා ගන්න. එතකොට මේ දෙක සමානයි. මොකද ඡේදන දෙක සමානයි කියන්නේ මේ දෙක සමානයි කියන්නේ මෙන්න මේ සූත්‍ර දෙක සමාන විය යුතුයිනේ. එතකොට අපිට මෙහෙම ලියන්න පුළුවන් PB PA given B සමානයි PA PB given A. එතකොට අපිට සොයන්න ඕන Bayes theorem සොයන්න ඕනේ A කියන සිද්ධිය B කියන සිද්ධිය සිදු වෙලා ඇති විට A සෙවීම. එතකොට A කැලල විතරක් ඉතුරු කරගන්න අපි මේක PB ගෙන් බෙදනවා දෙපැත්තම. එතකොට PB given A ඉතුරු වෙලා අපිට මෙන්න මේ සූත්‍රය ලැබෙනවා. මෙන්න මේක තමයි Bayes theorem එකේ කතන්දරය. හරිද? එතකොට අපි මේකෙන් ගණන් හදන්න යමු. හරිද? එතකොට මේ ගානේ කියන විදිහට the marketing manager of a toy manufacturing firm is planning to introduce a new toy into the market. In the past, 40% of the toys introduced by the company have been successful. 60% have been not successful. එතකොට මේ කම්පැනි එකේ මාකටිං මැනේජර් කියනවා මාකටිං මැනේජර් අලුත් new product එකක් එළියට දාන්න යනකොට එයා කියනවා 140ක් ඒ product එක සාර්ථක වෙන්න හැකියාව තියෙනවා 60ක් ඒ product එක unsuccessful වෙන්න කියන්නේ සාර්ථක නොවෙන්න සම්භාවිතාවක් තියෙනවා කියලා past experience එක අනුව before the toy is actually marketed the market research is conducted and report either favorable or unfavorable in complied in the past 80% of the successful toys received favorable reports 30% of the unsuccessful toys also received favorable result. එතකොට මේක කියනවා මේ new product එක එළියට දාන්න කලින් new product එක එළියට දාන්න කලින් මේගොල්ලෝ market research එකක් කරලා තියෙනවා. එතකොට past experience එක අනුව අපි හොඳයි කියලා දීපු reports වලින් market research එක අනුව favorable කියලා දීපු reports වලින් 80%ක බාණ්ඩ favorable වෙලා තියෙනවා. අපි 30% of the unsuccessful toys also received favorable reports. එතකොට අපි favorable කියලා දීපු reports වලින් 30%ක් unsuccessful වෙලා තියෙනවා. එතකොට 80%ක් favorable කියලා දීපු බාණ්ඩ වලින් 80%ක් හොඳ වෙලා තියෙනවා. 30%ක් favorable කියලා දීපු ඒවායින් damage වෙලා කියන්නේ හරිය කියලා නෑ. එතකොට marketing manager would like to know the probability that new toy will be successful if it is a favorable report. එතකොට මේක කියන marketing manager දැනගන්න ඕන අපි market research එකකින් favorable හොඳයි කියලා දීපු යම්කිසි positive ධනාත්මක පැත්තේ දීපු report එකකින් ලැබෙන අපි ධනාත්මක බවයි කියලා දෙන ධනාත්මකයි කියලා දෙන report එකක් හරහා අපි product එකක් එළියට දානවා නම් මේ product එක successful වීමේ සම්භාව්‍යතාවය researchers ලා විසින් අපිට ධනාත්මකයි කියලා දීලා තියෙනවා මේ product එක එළියට දාන එක එහෙම එළියට දැම්මම මේ product එක සාර්ථක වීමේ සම්භාව්‍යතාවය හරිද මේ ගාන කියලා බලන්න එතකොට අපි මේ ගාන හදමු හරිද හරිද එතකොට ගානේ හැටියට මේ භාණ්ඩය
favorable report එකක් වෙන්නත් පුළුවන්. මේ ගාන හැටියට බාණ්ඩේ successful වෙන්නත් පුළුවන්. ඒ වගේම unsuccessful වෙන්නත් පුළුවන්. මම success වීම S කියලා දාන්නම්. success නොවීම S dash කියලා දාන්න. හරිද? එතකොට අපි F කියන සිද්ධිය ගමු favorable report එකක් ලැබීම. හරිද? F කියන සිද්ධිය අපි favorable report එකක් ලැබීම විදිහට ගමු. හරිද? එතකොට අපිට මෙතන තියෙනවා S ඡේදන F. ඒ කියන්නේ ඒක favorable report එකක් වෙලා successful වෙලා. ඒ කියන්නේ බාණ්ඩේ success වෙලා ඒ බාණ්ඩය පිළිබඳව අපිට දීලා තියෙනවා favorable report එක. ඒ බාණ්ඩය මාකට් එකට දැම්මම ඒ බාණ්ඩය හොඳ වෙනවා කියලා ඒගොල්ලෝ රිසර්චර්ස්ලා දීලා. හැබැයි මෙතනදී වෙලා තියෙනවා S dash ඡේදන F. හරිද? මාකට් රිසර්ච් එක කියලා දිනවා මේ බාණ්ඩය මාකට් එකට දැම්මම හොඳ ඉල්ලුමක් තියෙනවා කියලා. හැබැයි ඒක මාකට් එකට දැම්මම මේක සක්සස්ෆුල් වෙලා නැහැ. මෙන්න මේක තමයි මේකේ ස්ටෝරි එක. හරිද? එතකොට අපිට අහන්නේ මොකක්ද? මෙතන අහන්නේ මේක අහන්නේ ගානේ අහන්නේ මාකට් එකට දාලා ඒ කියන්නේ බාණ්ඩය favorable report එකක් වෙලයි කියලා දන්නවනම් favorable report එකක් කියලා දන්නවනම් ඒක සක්සස්ෆුල් වීමේ සම්භාවිතය. ඒ කියන්නේ අපිට F කියන එක සිදු වෙලා කියලා දීලා තියෙනවා. එතකොට අපිට ලියන්න තියෙන්නේ මෙහෙමනේ P F ඡේදන S. හරිද? එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ F කියන සිද්ධිය සිදු වෙලා තියෙනකොට S සිදුවීමේ සම්භාවිතාව ගන්න කියන්නේ. එතකොට මෙතනදී අහලා තියෙන්නේ total probability law නෙවෙයි. අහලා තියෙන්නේ Bayes theorem. Total probability law එකෙන් අහුවනම් අපි අහන්නේ මේ විදියට. S සිදු වෙලා ඇති විට F සිදුවීමේ සම්භාවිතය. හැබැයි මේක අහලා තියෙන්නේ F කියන සිද්ධිය සිදු වෙලා ඇති විට, ඒ කියන්නේ favorable report එකක් දීලා ඇති විට S සිදුවීමේ සම්භාවිතාව. හරිද? එතකොට අපි මේක හොයමු. එතකොට සූත්‍රය තමයි S even n. හරිද? මම මේක රුක් සටහනකට දානවා. ඔයගොල්ලෝ තේරෙයි රුක් සටහනකට දානවා. හරිද? එතකොට යම් කිසි බාණ්ඩයක් සක්සස්ෆුල් වීම සහ සක්සස්ෆුල් වීම S dash කියලා මම දාන්න සක්සස්ෆුල් නොවීම. ඒ වගේම favorable report එක ලැබීම සහ unfavorable report එක ලැබීම කියලා මම දාන්නේ. රුක් සටහන මෙහෙම නේද? ඒක සක්සස්ෆුල් report එකක් කියන බාණ්ඩේ සක්සස් වීමේ සම්භාවිතාව දීලා තියෙනවා ගානේ 0.4 0.4. හරිද? ඊට පස්සේ favorable report එකක් ලැබීම සහ unfavorable report එකක් ලැබීම. හරිද? බාණ්ඩේ සක්සස් වෙලා favorable report එකක් ලැබීම 0.8යි. يعني මේකේ තේරුම තමයි P මම කලින් කියලා දුන්නා රුක් සටහන් වලදී S given F. හරිද? S given F. හරිද? එතකොට මේක 0.8 නම් unfavorable report එකක් කරලා සක්සස් වීමේ සම්භාවිතාව 0.2 වෙනවා. හරිද? එතකොට S dash 0.6යි. unsuccessful වීමේ සම්භාවිතාව 0.6. يعني බාණ්ඩය රිසර්ච් මාකට් එකේ ෆේල් වීම සම්බන්ධව 0.6යි. favorable report එකක් ලැබීම unsuccessful වෙලා favorable report එකක් ලැබීම 0.3යි කියලා ගන්න දීලා තියෙනවා. හරිද? එතකොට බාණ්ඩය මාකට් එකේ unsuccessful වෙලා ඒ වගේම රිසර්ච්ලා කියලා තියෙනවා රිසර්චර්ස්ලා කියලා තියෙනවා මේක මාකට් එකට දැම්මම ඒක සක්සස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒක සම්භාවිතාව 0.7යි. මොකද මෙතන 0.3 දුන්නා මේක 0.7 වෙනවා. හරිද? මෙන්න මේ රුක් සටහනත් ඔයගොල්ලෝ ලියා ගන්න. මේක රුක් සටහනත් ඔයගොල්ලෝ ලියා ගන්න. මෙන්න මේකේ තේරුම දානවා කියලා දුන්නේ 0.8ේ තේරුම තමයි මේ කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට මේ රුක් සටහනත් ඔයගොල්ලෝ ඇඳ ගන්න. හරිද? මම එතකොට මෙන්න මේ මහාන රුක් සටහන මේ රුක් සටහන ඕනනවා. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න. හරිද? දැන් අපිට මෙතන ඩීටේල්ස් ටිකක් ගන්න පුළුවන්. P S ඡේදන F කියන්නේ P S ඡේදන F කියන්නේ රුක් සටහනේ හැටියට P S ඡේදන F කියන්නේ බාණ්ඩය සක්සස්ෆුල් වෙලා ඒක favorable වීමේ සම්භාවිතාව 0.8යි.
P S ඡේදන F සමානයි 0.8යි. ඒ වගේම භාණ්ඩයේ සක්සස්ෆුල් වීමේ සම්භාවිතාව PS 0.4යි. මේ රුක්සරාණී හැටියට හරිද 0.4යි. භාණ්ඩයේ සක්සස් වීමේ සම්භාවිතාව. ඔක රුක්සරාණ ලියාගන්න ඉතින් මම අnder පස්සේ එතකොට භාණ්ඩයේ සක්සස්ෆුල් නොවීමේ සම්භාවිතාව කිව්වොත් මම කිව්වා S dash එකකින් දැම්ම 0.6යි. ඊළඟට P භාණ්ඩය S dash F කියල් PS F given S dash හැල දෙනවා 0.3. මේ රුක්සරාණේ හැටියට. ඒ කියන්නේ භාණ්ඩය සක්සස්ෆුල් වෙලා නැහැ. ඒ වගේම හැබැයි ඒකට favorable report එක තමයි researchersලා දීලා තියෙන්නේ. හරිද? මෙන්න මේ දත්ත ටික අපි දන්නවා. හරිද? මේ දත්ත ටික අපි දන්නවා. මේ ටිකත් ඔයගොල්ලෝ ලියා ගන්න. බෝඩ් එකේ ඉන්න හින්දා මම මේක මගන්නම්. හරිද? එතකොට අපෙන් අහන්නේ P F given S. S given F. හරිද? එතකොට මේ කොහොමද සූත්‍රය තමයි P F ගෙන් බෙදනවා P S P F given S. හරිද? P F given S. හරිද? මේ සූත්‍රේ ඔයගොල්ලෝ මතක ඇති මම දැන් බේස් තියරම් එකකින් සූත්‍රයෙන් ඔප්පු කරා A B දාලා හැදුවා මේ සූත්‍රේ A B ට දාගන්න SF. හරිද? බේස් තියරම් එකේ සූත්‍රයට A කියන තැනට S දාගන්න F කියන තැනට දාගන්න. ඒක ඔයගොල්ලෝ තේරෙනවා මේ සූත්‍රේ මේ විදිහට හදාගන්න. හරිද? එතකොට අපිට මේ දත්ත ටික ආදේශ කරන්න පුළුවන් මෙන්න. හරිද? PS සමානයි 0.4යි කියලා අපි හොයාගෙන තියෙනවා. මොන කිරීම PF given S. PF given S. PF given S කියන්නේ මේ 0.8. මොකද අපිට මේක ලියන්න පුළුවන් මම කිව්වනේ රුක්සකහන් මෙතන ගන්නින්න. මෙතන S S dash 0.4 0.6 මෙතන favorable unfavorable favorable unfavorable. ඒතර අපිට මෙතන ඇවිල්ලා තියෙන ඇත්තටම 0.8යි 0.8 ඇත්තටම කියන්නේ P S සිදු වෙලා ඇති විට S given F නේ මෙතන තියෙන මම ඔයගොල්ලන්ට රුක්සරහන දිනවල කියලා දුන්නා. මෙතන ඇත්තටම තියෙන්නේ S සිදු වෙලා ඇති විට F සිදුවීම. S සිදු වෙලා ඇති විට S සිදුවීම. හරිද? F සිදු වෙලා ඇති විට S සිදුවීම. හරිනේ. එතකොට අපිට 0.8යි කියලා ගන්න පුළුවන්. F given S හරිද? given S හරිනේ. එතකොට අපිට දැන් තියෙන ප්‍රශ්නයි PF සෙවීම. PF favorable වීමේ සම්භාව්‍යතාව. රුක්සටහන අනුව බලන්න මම ඔයගොල්ලන්ට එක උපදෙසක් දෙන්නම්. ඔයගොල්ලෝ මේ බේස් තියරින් හදන රුක්සටහනකුයි අර මම ඇඳපු වෙන් රුක්සටහන දෙකම ඇඳ ගන්න. එතකොට ගාන පිළිබඳ ලොකු අවබෝධයක් එනවා. හරිද? එතකොට අපෙන් අහනවා favorable වීමේ සම්භාව්‍යතාව. හරිද? favorable වීමේ සම්භාව්‍යතාව. favorable වීමේ සම්භාව්‍යතාව. මෙතන 0.3යි රුක්සටහන ඔයගොල්ලෝ අඳ ගන්න ඇති. හරිද? එතකොට මේ භාණ්ඩයේ favorable වීමේ සම්භාව්‍යතාව අපිට කියන්නේ successful unsuccessful. favorable වෙන්න පුළුවන් ක්‍රම දෙක තමයි මෙන්න. F නේ. මෙන්න favorable වීම. report එක favorable වීම. එතන අහන්නේ PF. report එක favorable වීම විතර. අපිට කියන්නේ භාණ්ඩය successful ද unsuccessful ද කියලා. හරිද? ඒතකොට favorable වීමේ සම්භාව්‍යතාව කීයද? 0.4 මේ favorable වීමේ සම්භාව්‍යතාව ගන්න පුළුවන් 0.4. මේ කියන්නේ මෙන්න මේ දෙක ගුණ කරලා 0.4 ගුණ කිරීමෙන් 0.8 ධන 0.6 ගුණ කිරීමෙන් 0.6 භාණ්ඩය unsuccessful වෙලා ඒ favorable report එකක් ලැබීම. හරිද? ඊට පස්සේ 0.6 ගුණ කිරීම 0.3. හරිද? මම කියපු දේ දුන්නා භාණ්ඩයේ favorable report එකක් වෙනවද කියලා බලන්න පුළුවන්. ඒක ක්‍රමයක් තමයි අපිට favorable report එකක් කියලා මෙතන දීලා. PF කීයේ සම්භාව්‍යතාව දීලා. අපි ඒක සොයාගන්න. අපි ඒක සොයාගන්නේ කොහොමද?
මෙන්න මේ රුක්සරහන් ඉඳලා රුක්සරහන් ඉඳලා හරිද රුක්සරහන් ඉඳලා තමයි තෝරගන්නේ භාණ්ඩය සක්සස්ෆුල් වෙලා ෆේවරබල් වෙන්නත් පුළුවන් භාණ්ඩය අන්සක්සස්ෆුල් වෙලා ෆේවරබල් වෙන්නත් පුළුවන් ඒක මතකයෙන් එන මේ දෙක ගුණ කරලා මෙතන යටින් එකතු කරාට පස්සේ උත්තරේ ගන්න පුළුවන් හරිද එතකොට උත්තරය ඇවිල්ලා තියෙනවා මේක සුළු කරාම 0.32 බෙදීම 0.5 කියලා 0.32 බෙදීම 0.5 කියලා ඔන්න ඔය විදිහටයි ඔය ගාන හදන්නේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේක සොයාගන්න එක විතරයි මේක සොයාගන්න එක විතරයි ඒක රුක්සනාවක් ඉඳලා ෆේවරබල් වීමේ සම්භාවිතාව සොයාගන්න මේක ඊටමත් දෙකක් ටිකක් අමාරුයි මම පුළුවන් කරන්නේ ඔයගොල්ලන්ට මේ කියන අපි තව ගාන හදමු හරි අපි ඉක්මනට ඊළඟ ගානට යමු හරිද එතකොට මෙතන කියලා දෙනවා a manufacturing firm produces PV sets in 3 plants with a daily production volume 250 500,000 ඒ කියන්නේ plants තුනක ඒගොල්ලෝ හදනවා PV sets එක plant එකේ 250ක් හදනවා එක දෙවෙනි parts එකේ 500ක් හදනවා තුන්වෙනි plants එකේ 1000ක් හදනවා එතකොට according to past experience it is known that the factory of defective outputs produced by the 3 plants are 0.005, 0.008 and 0.010. ඒ කියන්නේ මේ ප්ලාන්ට්ස් තුනෙන් හතර භාණ්ඩවල දෝෂ සහිත වීමේ සම්භාවිතාව 0.05 පළවෙනි ප්ලාන්ට් එකේ දෙවෙනි ප්ලාන්ට් එකේ 0.008යි තුන්වෙනි ප්ලාන්ට් එකේ 0.01යි හරිද එතකොට if a TV set is selected from a daily production total production එකෙන් අපි එක තෝරගන්න. එතකොට අපි plant ඔක්කොම TV කොට ගෙනල්ලා එකට දාලා මොන plant එකේද කියලා අපි එතකොට දන්නේ. ඔක්කොම TV කොට තියෙනවා. ඒ TV කොට එකක් තෝරගන්නවා. හරිද? එකක් තෝරගත්තම ඒක defective කියලා දන්නවනම් ඒක second plant එකෙන් වීමේ සම්භාවය. ඒ කියන්නේ අපි තෝරගත්තු භාණ්ඩේ defective නම් ඒක second plant එකේ ඉන්නේ සම්බන්ධ. එතකොට condition එක තමයි defective වීම. අපිට හොයන්න ඕනේ second plant එකේ ඉන්නේ සම්බන්ධ. එතකොට මම මේ ගාන බෝඩ් එකේ හදන්නම්. හරිද? එතකොට ගාන හැටියට plants තුනක් තියෙනවා. මම මේ BC කියලා තුන වර්ග කරා. එතකොට A plant එකෙන් දෝෂ සහිත වීම මේක, B plant එකෙන් දෝෂ සහිත වීම, C plant එකෙන් දෝෂ සහිත වීම මේ කොටස. හරිද? හැබැයි අපෙන් අහන්නේ තෝරගත්තු භාණ්ඩය ඩිෆෙක්ටිව් නම් තෝරගත්තු භාණ්ඩය දෝෂ සහිත නම් ඒ කියන්නේ කන්ඩිෂන් එක තමයි තෝරගත්තු භාණ්ඩය ඩිෆෙක්ටිව්. හැබැයි එයා කියනවා ඒක B ප්ලාන්ට් එකේ ඉන්නේ සම්භාවිතාව සන. ඒතකොට අපිට කියන්නේ PB given D. තෝරගත්තු භාණ්ඩය ඩිෆෙක්ටිව් නම් කියනකොට අපි කන්ඩිෂන් එක විදිහට කන්ඩිෂනල් ප්‍රොපර්ටි වලින් දාන්නේ D given D. මෙහෙමයි අපිට කියන්නේ. එතකොට අපිට මේක ලියපු ගමන් තේරෙන්න ඕන අපි මේක බේස් තීරණය එකෙන් හදන්න ඕන කියලා. එතකොට බේස් තීරණය මේ සූත්‍ර ලියමු. මේක රුක්සකහනක් යොදා ගන්න. තෝ කියලා දෙන්න. බේස් තීරණයේ සූත්‍ර ලියමු. P සමානයි අපි මේක හොයන්නේ P බෙදන්න ඕන PD ගෙන්. PD ගෙන් බෙදන්න ඕන. ගුණ කරන්න ඕන PB ගුණ කිරීම PD given BG. හරිද? එතකොට PB යගේ දෙවන ප්ලාන්ට් එකකින් වීමේ සම්භාවිතාව කොපමණද? දෙවන ප්ලාන්ට් එකකින් වීමේ සම්භාවිතාව කොපමණද කියලා අහන්නේ. එතකොට දෙවන ප්ලාන්ට් එකකින් වීමේ සම්භාවිතාව කොච්චරද කියන්නේ? දෙවන ප්ලාන්ට් එකකින් වීමේ සම්භාවිතාව ගාන දීලා තියෙනවා. කීයද කියලා 500 1000න් 500යි. හරිද? ගුණ කරන්න ඕන B given D. ගාන දීලා තියෙනවා. B plant එකකින් කොච්චර defective ද කියලා. ගාන දීලා තියෙනවා B plant එකකින් කොච්චර defective ද කියලා. භාණ්ඩය කොච්චර defective ද කියලා B plant එකේ. එතකොට ගාන දීලා තියෙනවා 0.008ක්. ඒ කියන්නේ 1000න් 8යි.
හරි ගාන දීලා තියෙනවා B plant එකකින් කොච්චර ඩිෆෙක්ටිව්ද කියලා B given D කියන්නේ B plant එකකින් දන්නවා B plant එකකින් කියලා D දෝෂ සහිත වීමේ සම්භාව්‍යතාවය. හරිනේ TB B plant එකකින් මේ සම්භාව්‍යතාව B plant එකකින් තෝරගන්න බලන්නේ TB 10න් 5 බෙදීම 1000 B D given B සමානයි 10න් 8 බෙදීම 1000. PD හොයන්න කොහොමද? දෝෂ සහිත වීමේ සම්භාව්‍යතාව. එතකොට මෙන්න මේ කැලේ තුන එකතු කරන්න ඕන. හරිද? එතකොට අපි මේ කැලේ තුන හොයාගන්නේ කොහොමද? BD හොයාගන්න කොහොමද? D හොයාගන්න කොහොමද? මේ එකිනෙක probability එක හොයාගන්න ඕන. PD සමානයි මෙතන තියෙන ඔයගොල්ලෝ ලියා ගන්න. මම බෝඩ් එක ක්ලියර් කරන්න. හරිද? එතකොට මම හදලා තියෙනවා මෙතන PD හොයන්න කොහොමද කියලා. එතන මේ යට දෙනාගේ P යට දෙනාගේ conditional probability base theorem අනුව P A given A ගුණ කිරීම PD given A. එතකොට මෙන්න මේ කොටස හොයන්න විදිහ තමයි මම කියන්නේ. මේ කොටස් තුන එකතු කරන්න ඕනේ. PD හොයන්න D හොයන්න. අපි යටින් දාන D වලින් D හොයන විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. PA සමානයි දීලා තියෙනවා PA එක සමානයි ගාන දීලා තියෙනවා 250න් මෙතන එන්නවනේ 1750 මොකද බාණ්ඩ 1750ක් තියෙනවා බාණ්ඩ 1750ක් තියෙන හින්දා 1750 මෙතන එන්නවනේ ඊට පස්සේ PA සමානයි 1750න් 250යි PD කියන්නේ සමානයි 10න් 8. ඒ කියන්නේ PD කියන්නේ ඒ බාණ්ඩයෙන් ඒ කියන ප්ලාන්ට් එකේ දෝෂ සහිත වීමේ සම්භාව්‍යතාවය. ඊට පස්සේ PB වල සම්භාව්‍යතාව තමයි 1750 බෙදීම 500 500ක් හදනවා බාණ්ඩ 1750 ගුණ කිරීම. මේක ඩිෆෙක්ටිව් වීමේ සම්භාව්‍යතාව කීයද? ඒක ඩිෆෙක්ටිව් වීමේ සම්භාව්‍යතාව 8යි. 10න් සමාන විතර 5 ඉන්න ඕන 10න් 5ක් තමයි ඩිෆෙක්ටිව් A කියන එකේ. මේකේ 5යි 0.005යි 0.008යි 0.001යි හරිද? ඊට පස්සේ මෙන්න මේ තුන හදාගමු 1000 බෙදීම 8 සමානයි 1750න් PB හියගේ PC හියගේ 1750න් 10යි ඒක ගුණ කරනවා 10න් 10යි හරිද? ඊට පස්සේ මෙන්න මේ තුනෙන් එන අගය මෙන්න මේ ටිකේ එන අගය මෙන්න මේ එකිනෙක ගුණ කරලා එන අගය මේ යටින් බෙදුවට පස්සේ මෙන්න මේ දෙක ගුණ කරලා මේ තුන එකතු කරාම මෙන්න මේ තුන එකතු කරාම මේ අගයන් තුන එකතු කරාම එන අගය බෙදුවට පස්සේ තමයි උත්තරේ එන්නේ. මම මේක හදන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ කාලය වෙලා මදි හින්දා ඒගොල්ලෝ උත්තරේ දාගන්න මෙන්න මේ තුන හදලා මම දැන් කියපු ගාන ටික එකතු කරලා ගුණ කරලා එකතු කරලා එන උත්තරේ බෙදන්න මෙන්න මේ සංඛ්‍යා. ඊට පස්සේ උත්තරේ එනවා 0.266යි 2.6යි. හරිද? එතකොට බේස් තියරම් එකෙන් මම ගණන් දෙකක් හැදුවා. එතකොට මේ probability කියන පාර්ට් එක ඉවරයි. මෙතනින් probability කියන පාඩම අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු.